වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරය ඇතුළු දේශපාලන මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන්ගෙනු අපේ මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන සහෝදරිය සහ සහෝදරවරුන්ගෙනු මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාගෙනු අපේ මාධ්‍ය හිතවතුන්ගෙනු අවසරයි. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොටගත් යම් මෙහෙයුමක් ප්‍රහාරයක් දියත් කොට තිබෙන බව අපට පේනවා. අප කල්පනා කරා මේ ප්‍රහාරයේ ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට යන මෙහෙයුම පිළිබඳව යම් දේශපාලන අදහසක් සාකච්ඡාවක් මේ රට තුළ ආරම්භ කරන්න ඕන ජනතාවත් සමග කියන. ඒ අනුව තමයි අපි මේ සම්මන්ත්‍රණ මාලාව සූදානම් කරලා තිබෙන්නේ. පළමු කොටම අපි විවේචනයට ඔරොත්තු දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය. අපි ඉතාමත් හොඳින් විවේචනයන් තේරුම් ගන්න පුළුවන්. ඒ විවේචනයන් තුළ යමක් අපට තිබෙනවා නම් ඒත්තු ගන්නුවේ හැකි, ඒත්තු ගත යුතු, ඒ දේ ඒත්තු ගන්න සූදානම් දේශපාලන ව්‍යාපාරය. එපමණක් නොවේ. අපේ පක්ෂ තුල පවා අපේ ක්‍රියාකාරකම්, අපේ පුද්ගල අඩුපාඩුකම් ඉතා හොඳින් ස්වයං විවේචනාත්මක ඇගයීමකට ලක් කරන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපි විවේචන වලට ඔරොත්තු නොදෙන යම් යම් සාකච්ඡාවන්ට ඔරොත්තු නොදෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ වගේම ඕනෑම විවේචනයක් ප්‍රහාරයක් පිටුපස තිබෙන දේශපාලනයත් ඉතා හොඳින් තේරුම් ගත හැකි දේශපාලන ව්‍යාපාරයක් අපි. අපේ ලාල් සහෝදරයා ඉතා හොඳින් පැහැදිලි කරා මේ සමාජයේ කුමක්ද? මේ සමාජයේ අපි නියෝජනය කරන්නේ කවර දේශපාලනයක්ද? ඒ දේශපාලනයට එරෙහිව කවර කණ්ඩායම් කොයි මොහොතේ ප්‍රහාරාත්මක ස්වභාවයකට ආ හැකිද කියන එක පිළිබඳව පොදු දේශපාලන සංකල්පයක් අපට තිබෙනවා. අවලාද පිළිබඳව, විවේචන පිළිබඳව, එතනින් එහා යන මර්ධනයන් පිළිබඳව ඉතා හොඳ දේශපාලන කියවීමක් අප සතුව තිබෙනවා. නමුත් මේ නිශ්චිත මොහොතේ පැන නැගී තිබෙන මේ தત્ත්වය පිළිබඳව අපි කල්පනා කරනවා යමක් සාකච්ඡා කරගත යුතු තිබෙනවා. පදනම් එසේ තිබියදීම දැන් මේ මොකද්ද වෙලාව? රටේ දේශපාලනයේ සැලකිය යුතු ප්‍රමාණයකට සුළි, සැලකිය යුතු ප්‍රමාණයකට කුණාටු හමන වෙලාවක් තමයි දැන් මත වෙලා තිබෙන්නේ. වෙනද හැමදාමත් අපි දන්නවා ඡන්දයක් ඉවර වුණාම ආණ්ඩුව බලයටපත් වෙනවා, එරෙහි කණ්ඩායම් බිඳ වැටීමට ලක් වෙනවා, සාමාන්‍ය තත්වයකට රටක් එනවා. නමුත් අද එහෙම නෙවෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. විවිධ හේතු සාධක මත අපිට පසු මේ හේතු සාධක සාකච්ඡා කරගන්න පුළුවන්. විවිධ හේතු සාධක මත ඉතා වේගයෙන් ඉස්මතු වෙන, යට යන, කලබැවිලි හදන, ආందోලනාත්මක සිදුවීම් හදන දේශපාලන වටපිටාවක් මේ මොහොතේ අපේ රට තුළ පැන නැගිලා තිබෙනවා. ප්‍රධාන කඳුරු කීපයක් අපි බැලුවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමක් ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායමක් එතන තිබෙනවා. අනිත් පැත්තෙන් සද්දේ ඉතා අඩු එහෙත් ආලෝකයක් තියෙනවා ඒ කියලා හිතන මෛත්‍රීපාල මහත්මයාගේ කණ්ඩායමක් තව පස්සක ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ අපි. මේක තමයි දේශපාලන භූමිය. මේ දේශපාලන භූමියේ ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද? අපි දන්නවා පරාජයටපත් වූ කණ්ඩායම තමන්ගේ පරාජයේ වේදනාවක් මේ මත පැන නගින කෝපයත් වෛරයත් මේ මොහොත වෙන විට සමාජය වෙත මුදා හරිමින් තිබෙනවා. ඒක අපි බලාපොරොත්තු විය යුතුයි. වෙනදා ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයා එයා ලංකාවක සතුව තිබෙන ලොකුම ගුවන් යානය අරගෙන විදේශ සවාරි යනකොට අද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හිඟමනින් ලක්කොට ටිකට් එකක් අරගෙන යන්න සිද්ධ වෙලා තිබෙනවා. මහා ප්‍රතාප ගමනක් ගියපු කෙනා දුගී දුප්පත් ගමනකට තල්ලු කරලා තිබෙනවා.
වේදනාවක් එන්නේ නැද්ද? මා විශාල පිරිවරත් එක්ක තමන්ට සිතු සියල්ල කළ හැකි කියලා විශ්වාස කරමු. තමන්ට එරෙහිවන මාධ්‍යවේදීන් තර්ජනය කළ හැකි කියලා විශ්වාස කරමු. තමන්ගේ දේශපාලන ව්‍යාපාරයන්ට එරෙහි වෙන කණ්ඩායම් විනාශ කළ හැකි කියලා විශ්වාස කරමු. අධික බලයක් අත්පත් කරගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ දිනපතා ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවට යනකොට වේදනාවක් එන්නේ නැද්ද? ඒක අපිට හොඳට තේරෙනවා. ඒ වේදනාව කෝපයක් වෛරයක් බවට පත් වෙන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි. තමන්ගේ මුළු පක්ෂයම නිවාස අමාත්‍යාංශයේ රස්සාවල දාපු අය. පක්ෂයේ තිබ්බ අමාත්‍යාංශය තුල. ලේකම් අමාත්‍යාංශයෙන් පඩි ගන්න. මාධ්‍ය ලේකම් අමාත්‍යාංශයෙන් පඩි ගන්න. දේශපාලන මණ්ඩලයේ කියා ගන්න අය අමාත්‍යාංශයෙන් පඩි ගන්න. අමාත්‍යාංශයෙන් පඩි ගන්න විතරක් නෙවෙයි මතක තබන්න. වීරවංශ මන්ත්‍රීවරයාගේ අයියා සරත් වීරවංශ. ඔහුගේ බිරිඳට එක්කෝට් ඔහුගේ බිරිඳ සතුව මොන්ටේරෝ රථයක් තිබෙනවා. පස්සේ හොයන්න ඕනේ ඇත්තටම ගත්තේ කොහොමද කියලා. ඔහුගේ බිරිඳගේ මොන්ටේරෝ ජීප් රථය සරත් වීරවංශ කුලියට අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නෝනට 1,30,000ක් දීලා සරත් වීරවංශ යනවා. තමන්ගේ වාහනේ තමන් කුලියට අරගෙන තමන් කුලියක් අරගෙන තමන් නැගලා යනවා. මාසෙට 1,30,000යි. එම පක්ෂයේ මාධ්‍ය ලේකම් තමන්ගේ වාහනයට කුලියට ගන්නව වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට කුලිය ගෙවනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් කුලිය ගෙවනවා. එකම වාහනේ එක රෝද දෙකකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවනවා. අනිත් රෝද දෙකට ඉංජිනේරු සංස්ථාවෙන් ගෙවනවා. නුවර සංවිධායකයා තමන්ගේ වාහනේ තමන්ගේ නෝනාට නමට ලියලා නෝනාගේ නමට ලියලා ඒ නෝනාගෙන් කුලියට අරගෙන සල්ලිත් අරගෙන වාහනෙත් අරගෙන තේරුම් ගන්නත් බැ පිළිකාවක් වගේ. මේ මොකක්ද වෙලා තිබෙන්නේ? ඒ සියල්ල හිමි වෙලා තිබෙනවා. ඒ සියල්ල හිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඒ අහිමි වීමේ කෝපය වෛරය අද පිට කරමින් තිබෙනවා. කාටද පිට කරන්නේ? කාටද පිට කළ යුත්තේ? සාමාන්‍යයෙන් අපි දැකලා තිබෙනවා. ඒ පිට කිරීමට භාජනය වෙන්නේ ආණ්ඩුව. ඔවුන් ආණ්ඩුව තමයි පෙරළුවා කියලා කල්පනා කරන්නේ. හැබැයි අද ඒ පිට කිරීම ආණ්ඩුවට නෙවෙයි ඉන්නේ. ඇයි? සාමාන්‍යයෙන් අපේ රටේ ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීම අවම වශයෙන් සති දෙකක් පත් රිමාන්ඩ් භාරයට පත් විය යුතුයි. හැබැයි ගමන් බලපත්‍ර දෙකක් අතේ තියෙනවා. උසාවියට ඉදිරිපත් කරලා පැයෙන් එළියට එනවා. පහවදා උදේ 8ට ගිහිල්ලා අලුත් බලපත්‍රයක් ගන්නවා. වැරදි එකකට වීසත් ගහ ගන්නවා. තේ ආණ්ඩුවත් එක්ක විශ්ෝපයක් එන්න ඕනද? මම අහන්නේ ඉතරයි. කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තීරණයකට එනවා. සිරාන්ති රාජපක්ෂට එරෙහිව පරීක්ෂණය අවසන් වෙලා තිබෙන්නේ නඩු පවරන්නේ කියලා කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නවා. විශ්ෝප වෙන්න ඕන. රට යන්න උගණ්ඩාවේ යන්න විදේශ කටයුතු අමාත්‍යවරයාට කතා කරලා ගුවන් ටිකට් පත් ගන්න. දුරකථනයෙන් කතා කරලා ටිකට් පත් දෙකක් ඉල්ලන. තරහ වෙන්න ඕනද? මේගොල්ලන් එක තරහ වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. මේ බොහෝ පිරිස් ඒ පරීක්ෂණ යටපත් කරමින් ඒවට හවුලුවන් ආරක්ෂා කරමින් කටයුතු කරන පාලක කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ වෛරය, කෝපය මේ ආණ්ඩුව වෙත මුදා හැරිය යුතු නැහැ. ඒක ඔවුන් දන්නවා. ඔවුන් නිතාම සමග සම්පන්නව කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි ඔවුන්ගේ වෛරය එල්ලවිය යුත්තේ කොහටද? ඊළඟ මේ ආණ්ඩුවේ කෝපය සහ වෛරය එල්ලවිය යුත්තේ කාටද?
මේ ආණ්ඩුවේ වංචා දූෂණයක් ගැන රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම කිව්වොත් කියනවා අනේ මේ හොරකම් මොන හොරකම්ද ඔහෙලගේ හොරකම්නේ හොරකම් කියනවා. මොනව කරා? මේ ආණ්ඩුවේ මහා නාස්තියක් ගැන කතා කරපුවාම කියනවා ඒ නාස්ති මොන නාස්තිද ඔහෙලගේ නාස්තිනේ නාස්ති කියනවා. මේ ආණ්ඩුවේ යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් ගැන කතා කරපුවාම රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම ඕගොල්ලන්ගේ මර්ධනය ඕගොල්ලෝ අපේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය මොන තත්ත්වයක්ද ඕගොල්ලෝනේ මිනිස්සු මැරුවේ කියනවා. අපි ශිෂ්‍යයන්ට කඳුළු ගාස් ගහපුවම කියනවා නේද? මේ ආණ්ඩුව ශිෂ්‍යයන්ට කඳුළු ගාස් ගහපුවම කියනවා ඕගොල්ලෝ රතුපස්වල වෙඩි තිබ්බනේ කියනවා. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මේ ආණ්ඩුවට එරෙන ප්‍රබල සුජාතභාවයකින් යුතු විවේචන රාජපක්ෂ මහත්මයා කණ්ඩායමට අත්පත් කරගන්න බෑ. එයි මේ ආණ්ඩුවට විවේචනයක් එල්ල කරනවා නම් ඊට වඩා ප්‍රබල විවේචනයක් රාජපක්ෂ මහත්මයා තුළ කණ්ඩායමට එල්ල වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව දන්නවා ඒ ආණ්ඩුවට එරෙහිව ප්‍රබලතම විවේචන එල්ල කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට බව. කල්පනා කරලා බලන්න. අපි පහුගියදා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රභූ රථ දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 594ක් ඒ කියන්නේ ලක්ෂ 5940ක් වෙන් කරගත්තා කියලා. අපි හරි සාධාරණ කතාවක් කිව්වා. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සඳහා සාමාන්‍යයෙන් අයවැය ලේඛනයේ මුදලක් වෙන් කරනවා. ඒ අයවැය ලේඛනයේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා. මතක තබා ගන්න. ඒ අයවැය ලේඛනයේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා රුපියල් ලක්ෂ 5940ක් වෙන් කරගන්නවා. වාහන දෙකක් මිලදී ගැනීම වෙන්නේ. අපි ඒක කියනවා. කියනකොට මම දැක්කා මුදල ප්‍රතික්ෂේප කරන්නේ කවුද? සාගල රත්නායක. ඔහු කියනවා මොකද්ද? නෑ මේ වාහන දෙකේ ඇත්ත ගාන ලක්ෂ 1300යි ඉතුරු එව්ව බදු කියනවා. ඒ කියන්නේ ජර්මනිය ගාන අපිට කියනවා. අපි ලංකාවේ ගාන කියනකොට සාගල ජර්මනිය ගාන කියනවා. අපි කිව්වේ ලංකාවේ ගාන. රුපියල් ලක්ෂ 5940යි. එහෙම කියනකොට රනිල් මහත්තයට රිදෙන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. මහ බැංකුවේ අධිපතිවරයා සහ දේශපාලන මැදිහත් වෙලා බැඳුම් කර වංචාවන් සිදු වී තිබෙනවා. ඒ වංචාවන් පිළිබඳ ප්‍රබල විවේචනයක් අපි එල්ල කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. පසුගිය කාලේ වරායි නියමිත වටිනාකම නොපෙන්වා අඩු වටිනාකමක් පෙන්නලා ප්‍රාඩෝ රථ ගණනාවක් නිදහස් කරගෙන තිබෙනවා. එයින් ලංකා රජයට ලක්ෂ 4600ක් අහිමි වී තිබෙනවා. ඒ වංචාව පිළිබඳ අපි කියනවා. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශෙට සුළු සේවකීන් බදව ගන්න. වවුනියාවේ මඩුකන්දි ඉස්කෝලේට මුරකරුවා යවනවා කුලියපිටියේ. කල්පනා කරන්න. අයථා බඳවා ගැනීම සිදුවෙන බව අපි කියනවා. එතකොට පවතින ආණ්ඩුවට රිදෙනවා. පෙට්‍රෝලියම් එකේ සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවාගත්තා. සම්මුඛ සාකච්ඡා තිබ්බේ ඉරිදා. සමහර සම්මුඛ සාකච්ඡා මේසේ වාඩි වෙලා හිටියේ බවුසර්ලවර රියදුරු. බවුසර් එකේ රියදුරු වාඩි වෙලා මුරකරු ඉන්ටර්වයුව කරනවා. අපි ඒවා කියනවා. ඒ විතරක් නෙවෙයි. කිරියල්ල മന്ത്രിවරයා, කිරියල්ල අමාත්‍යවරයා මා සතු තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරු බඳව ගන්නවා 56 දිනක්. මෙතන උපදේශක ලැයිස්තු. මාසික වැටුප රුපියල් 25000ක් සහ 40000ක වාහන දීමනාව සහිත කියන 65000. උපදේශකවරු කීයද? උපදේශකවරු 56ක්. මේ උපදේශකවරු අතර ඉන්නවා සාමාන්‍ය පෙළ අසමත් අය. මතක තබා. ඒ විතරක් නෙවෙයි. ඔව් සම්බන්ධීකරණ ලේකම්වරු බදව ගන්නවා 96 දිනක්. මහජන සම්මත නිලධාරී. මේ තියෙන ලේස්තු. ඒතර මේ මහජනයාගේ ධනෙ
රුපියල් 65000 ගාන උපදේශකවරුන්ට දීලා උපදේශකවරු බඳව ගන්නවා. 65000 මාසික දීමනාව. උපදේශකවරු 56 දෙනෙක් බඳව ගන්නවා. සියලු දෙනා මහනුවර. සම්බන්ධීකරණ මහජන සම්බන්ධතා නිලධාරීන් 96 දෙනෙක් බඳව ගන්නවා. සියලු දෙනා මහනුවර රුපියල් 25000 ගානේ පඩි දීලා. මේ තියෙන්නේ ලේඛන දෙක. මේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනකොට කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනකොට ඒකට එරෙහිව අපි ප්‍රබල විවේචනයක් සහ ජනතාවට ඒ පිළිබඳ අපි කරුණු කියනවා. එතකොට පවතින ආණ්ඩුවේ විශ්ෝපයට කෝපයට වෛරයට ජනතා විමුක්ති පෙරමුණ ලක් වෙන එක පුදුමයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. පැවති පාලනයේ ඍජුව පාලනයට දායකත්ව වූ කණ්ඩායම් පමණක් නෙවෙයි එයින් තමන්ගේ වමනාවන් ඉටු කරගනු ලැබුණා. ඒ පමණක් නෙවෙයි. විශේෂයෙන් ව්‍යාපාරික කණ්ඩායම් හිටිය, රාජ්‍ය නිලධාරීන් හිටිය, ඒ වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් හිටිය. නිවාස අමාත්‍යාංශයෙන් පඩි ගන්න මාධ්‍යවේදියෝ ලංකාදීප පුවත්පතේ වැඩ කරනවා. පත්තරිනුත් පඩි ගන්නවා. නිවාස අමාත්‍යාංශෙනුත් පඩි ගන්නවා. මේ බොරු නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. මාධ්‍ය ආයතන වල අයිතිකරුවන් රටේ ප්‍රබලතම ආර්ථිකයට දායකත්ව වෙන ප්‍රධානම සමාගමක සභාපතිවරයා බවට පත් වෙනවා. ජාතිකයේ කියා ගන්න පුවත්පතක කතුරුවරයා ජනාධිපති උපදේශක කෙනෙක් වෙනවා. ජනාධිපතිගේ ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු පිළිබඳ උපදේශක පුවත්පතේ ප්‍රධාන කතුරු වෙනවා. මා දන්නේ කතුරු සංසදේ මොකද්ද මේ ගැන කියන්නේ කියලා අපි මේ මහතුන්ගෙන් දැනගන්න කැමතියි. කොහොමද වෙන්නේ? එම පුවත්පතේම මාධ්‍යවේදියා වරායෙන් පඩි ගන්න අරගෙන තමන්ගේ පත්තරේ වැඩ කරනවා. එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ? අද සංස්ථා සභාපතිකම් නැති වී තිබෙනවා. උපදේශක තනතුරු නැති වී තිබෙනවා. වරායේ පඩි අහිමි වී තිබෙනවා. මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ කෝපය ඔවුන් තුළ පැන නගමින් තිබෙන කෝපය ජනතා විමුක්ති පෙරමුණ දෙසට එල්ල කරමින් තිබෙනවා. එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ? පරාජයටපත් වූ කණ්ඩායමත් බලය හොබවන කණ්ඩායමත් පරාජයටපත් වූ කණ්ඩායමගේ විවිධ තනතුරු වරදාන වරප්‍රසාදක ලබා ගන්න ලද කණ්ඩායමගේ පොදු සතුරා බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වී තිබෙනවා. අපි සතුටුයි ඔවුන්ගේ පොදු සතුරා බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වී තිබෙනවා. දැන් අපිට තිබෙන කුමක්ද? අපි පළමු කොටම කියනවා. අපි තා හොඳ විවේචන වලට ඔරොත්තු දෙන්න පුළුවන්, මුහුණ දෙන්න පුළුවන්. විවේචන වල තියෙන ඇත්ත දේ උකහා ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය. හැබැයි විවේචනයක් නමින් ලියන්න. විවේචනයක් නමින් ලියන්න. විවේචනය නිශ්චිත කොට ලියන්න. පුද්ගලයා නිශ්චිත වෙන්නේ නැතුව, ලියන කෙනා නිශ්චිත වෙන්නේ නැතුව මේ විවේචන ලියනවා නම් ඒක නිවට නියාලු මාධ්‍ය කාර්යයක්. වෙන මොකවත් නෙමෙයි. අපේ දේශපාලන පක්ෂතරම් සංවාදයට විවෘත, අපේ දේශපාලන පක්ෂතරම් විවිධ පැතිවලින් එන විවේචනයන් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වෙන දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නෑ මතක තබා ගන්න. අපි ඒවට ඉතා හොඳින් මුහුණ දෙන්න සූදානම්. ඒ වගේ ඇත්ත දේ අපි ඒත්තු ගන්න සූදානම්. අපි නිවැරදි වෙන්න සූදානම්. අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි ඒ වගේම එල්ල වෙන යම් අවලාදයක් මඩක් තිබෙනවා නම් ඒකට එරෙහිව ප්‍රබලතම විවේචනය සහ ප්‍රහාර එල්ල කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒක අපේ අයිතිය. ඒක අපේ අයිතිය නෙවෙයි. ඒ සාධාරණ යුක්ති සාගත අයිතිය අපිට තිබෙනවා. සමහර මහතුරු අපිට කිව්වා මේ ඕගොල්ලෝ ටිකක් කලබල වුණා වැඩි වගේ. අපිට එහෙම කිව්වා. සමහර අය කිව්වා මේ විකිණි නැති පත්තරයක නම රට පුරා ගැහුවනේ කිව්වා. එහෙමත් කිව්වා. නෑ අපි මේක තේරුම් ගන්නේ පුද්ගලයෙක්ගේ වමනාවක්, පුද්ගලයෙක්ගේ තකතිරු වැඩක්, පුද්ගලයෙක්ගේ හිතුවක්කාරී වැඩක් ලෙස නෙවෙයි අපි මේක තේරුම් ගන්න. මේක දේශපාලන ව්‍යාපෘතියක්. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව
දේශපාලන ව්‍යාපෘතිය අධ්‍යයත් කොට තිබෙනවා. ඒකට පරාජයට පත්වන රාජපක්ෂ කල්ලියත් බලය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමත් පරාජයට පත් වූ කණ්ඩායමේ විවිධ වරදාන වරප්‍රසාද ලත්තු කණ්ඩායමත් මේ පිටුපස්සේ එකට අත්වල බැඳගෙන ඉන්නවා. වේදිකාවේ ගුටි බැටැන ගන්නවා. තිරිය පිටුපස බදා ගන්නවා ජවිපෙට එරෙහිව. දන්නවා. එහෙම නෙවෙයි නා රනිල් වික්‍රමසිංහ මහතා අපිට කියන්නේ. වේදිකාවේ ගහ ගන්න බව අපිට පේනවා. වේදිකාවේ එකිනෙකාට එරෙහිව ප්‍රහාරල කරන බව අපිට පේනවා. හැබැයි වේදිකාවෙන් පිටුපස ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එකට අත්වල බැඳ ගන්නවා මේ මහත්තුරු. ඒ නිසා මේක දේශපාලන ව්‍යාපෘතියක්. දේශපාලන ව්‍යාපෘතියක් පරාජයට පත් කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දියත් කරන්නේ දේශපාලන ව්‍යාපෘතියක්. මේක අපේ දේශපාලන. ඔවුන් අපිට එරෙහිව දේශපාලනය දියත් කරලා තිබෙනවා. අපි ඒ පරාජයට පත් කිරීම සඳහා දේශපාලනයක් තෝරාගෙන තිබෙනවා. පරාජයට පත් කළ හැකි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. පරාජයට පත් කරන්න ඕන. පරාජයට පත් කළ හැකි. ඒ නිසා අනවශ්‍ය කලබල වීම නොවේ. මොකද එහි ප්‍රමාණයක්, එහි බරක්, එහි වමනාව ඕනෑවටත් වඩා වැඩියෙන් අපට තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව තමයි අපි අපේ පැහැදිලි කිරීම දියත් කරලා තිබෙන්නේ. ඒ පැහැදිලි කරන්නේ කාටද? මේ ජනතාවත් එක්ක අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕනකම තිබෙනවා. අපිට මාධ්‍ය පිළිබඳව පුළුල් දේශපාලන කියවීමක් තිබෙනවා. ඒක හරි. පුළුල් දේශපාලන කියවීමක් තිබෙනවා. මාධ්‍ය මොනවද? මාධ්‍ය වල කාර්යභාරය, ඔවුන් ඊට කරන්නේ කවර පන්ති වමනාවන්ද? ඒ පිළිබඳ අපිට පොදු වමනාවක් තිබෙනවා. පොදු දේශපාලන අදහසක් තිබෙනවා. නමුත් අපේ මේ නිශ්චිත මොහොතේ සාකච්ඡාව තිබෙනවා. මාධ්‍ය ආයතන වලට එරෙහිව මාධ්‍යවේදීන්ට එරෙහිව හෝ පොදු සාකච්ඡාවක් නෙවෙයි මේ මතක තබා ගන්න. මාධ්‍ය ආයතන ඇතුලේ තමන්ගේ වරදාන අහිමිවීමේ කෝපය, තමන්ගේ තනතුරු වරප්‍රසාද අහිමිවීමේ කෝපය ජනතා විමුක්ති පෙරමුණ වෙත එල්ල කොට තිබෙන ඉතා සුළු කණ්ඩායමකට එරෙහිව සුළු කණ්ඩායමගේ අතිශය අසාධාරණ අයුක්ති සහගත මෙහෙයුමකට එරෙහිව සාධාරණ යුක්ති සහගත මෙහෙයුමක තමයි අපි නිරත වෙලා සිටින්නේ. අපි හිතනවා මේ මෙහෙයුම් ජනතා විමුක්ති පෙරමුණට පමණක් නෙවෙයි මාධ්‍ය ආයතන වලත් කාර්යභාරයක් තිබෙනවා. අපි උදාහරණයකට ගත්තොත් දිවෙන පුවත්පත. ඊටමත් ශ්‍රේෂ්ඨ කර්තෘවරුන් වැඩ කරපු පුවත්පතක් ඒක. ශ්‍රේෂ්ඨ කර්තෘවරුන්. ලංකාවේ දේශපාලනයේ සාහිත්‍ය ශාස්ත්‍රයේ සහ විවිධ ශාස්ත්‍රවලින් ලංකාවේ ජනතාවගේ මනස පෝෂණය කරන්න සැලකිය යුතු දායකත්වයක් ඉතිහාසය පුරා දරපු බව අපි දන්නවා. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද සිද්ධ වෙලා තිබෙනවා ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි අරගෙන ළමයි ඉස්කෝලේ දාපු නැති නිසා කාර්යාලයට හොයාගෙන එනකොට හැංගෙන්න වෙලා දින මහත්තුරු. ඔන්න අද පත්තර. ඇත්ත. එනිසා අද සිද්ධ වෙලා තිබෙන මොකද්ද? ඒ මාධ්‍ය ආයතනය තුල එම පුවත්පතේ ගරුත්වය, එම පුවත්පතේ ඉතිහාසයේ අභිමානයක් තිබුණා නම් එය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට සැලකිය යුතු කාර්යභාරයක් තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි. අනෙකුත් මාධ්‍ය ආයතන වල හැම දිනාටම මේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් අයිතියක්, යම් සාධාරණයක් වෙනුවෙන් යම් අරගලයක් සටනක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේකත් තිබිය යුතුයි. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණේ සාකච්ඡාව අපේ මේ සාකච්ඡාව බුදු ජනතා විමුක්ති පෙරමුණ මත පමණක් පදනම් වූ සාකච්ඡාවක් නෙවෙයි. මේ රටට යම් සාධාරණ මතයන්, නිවැරදි මතයන් ගලාගෙන යාම සඳහා වගේම සාධාරණ මතයන් සහ නිවැරදි මතයන් ජනතාවට තේරුම් ගැනීම සඳහා තියෙන යුක්ති සහගත අයිතිය වෙනුවෙන් කරන හඬගෑමක් මේ තිබෙන්නේ. මොකද ජනතාවට අයිතියක් තියෙනවා ඇත්ත දැනගන්න. ඒක ජනතාවගේ අයිතිය. ජනතාවට අයිතියක් තියෙනවා සාධාරණත්වය දැනගන්න. ඒ ඇත්ත සාධාරණත්වය දැන ගැනීම වෙනුවෙන් අරගලයක් අද තිබෙනවා. ඒකට නිමිත්ත වෙලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මෑත කාලේ සිදුවී. ඒ නිසා අපි කියන්නේ මේ මතුවී තිබෙන දේශපාලන ඉතාමත් ජනතාවගේ පැත්තෙන් බැලුවොත් ඉතාමත් හිතකර දේශපාලනකට අපේ රට අවතීර්ණ වෙලා තිබෙනවා. ඉතාමත් හිතකර දේශපාලන.
පැවති පාලනය බිඳ වැටිලා තිබෙනවා පමණක් නෙවෙයි ඒ දිනපතා බිඳ වැටෙමින් යනවා. ඒ දිනපතා බිඳ වැටෙමින් යනවා. මා දැක්කා ඒකාබද්ධ විපක්ෂයට අද අලුත් කැඳවුම් කරුවෙකුත් ඇවිල්ලා ඉන්නේ. මර්වින් සිල්වා මහත්තයා. මා දැක්කා. ඉතින් අද දේශපාලන විගඩ කෝලම් සහිත මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තිබෙන ඒ කඳවුර එන්න වැහැරමින් යනවා වෙනුවට අලුත් ප්‍රබෝධයක්, අලුත් ජවයක්, අලුත් ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද උන් ජනාධිපතිවරණයේ ලක්ෂ 58ක් ගන්නකොට මහා ඡන්දෙදී ලක්ෂ 48ක් බහිනකොට මහා ඡන්දෙන් දීපු ලක්ෂ 48න් සැලකිත ප්‍රමාණයක්ම තමයි ගාලු පිටියේ ඉන්නේ. රාජපක්ෂ මහත්තයාට කතරේ ගහපු අය තමයි ගාල්ලේ හිටියේ. මොකද නැත්නම් ඒ කියන්නේ මොකක්ද? එන්න වර්ධනය වෙන දේශපාලන ව්‍යාපාරය. එන්න සමගියතා හුරු වෙන දේශපාලන ව්‍යාපාරය. එන්න අලුත් ආකර්ෂණයක් දියත් කරගෙන දේශපාලන ව්‍යාපාරය. එන්න ප්‍රබෝධයක් හදන දේශපාලන ව්‍යාපාරයක් දැන් නැහැ. ඒක එන්න වැහැරෙන, කඩා වැටෙන, අසමගිය වර්ධනය වෙන, ප්‍රතිවිරුද්ධතාව වැඩි වෙන, ජනතාවට එන්න ඔවුන්ගේ තත්ත්වය එලිදරව් වෙන දේශපාලන කණ්ඩායමක එක අනිවාර්ය ලෙස පරාජයට පත් වෙනව පමණක් නෙවෙයි දිය වී අවසන් වී යනවා සහතිකයි. ඒක. ඒ වගේම අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෑත කාලයේ ගොඩනැගුණු ආණ්ඩු වලින් වේගයෙන් අප්‍රසාදයටපත් වූ ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. කවුද මේ ආණ්ඩුවත් එක්ක එකඟ? ගොවි ජනතාව මේ ආණ්ඩුවත් එක්ක එකඟද? නැත්නම් ගොවි ජනතාව මේ ආණ්ඩුවත් එකඟද? නෑ. ඔවුන්ගේ වී මිලදී ගැනීම ප්‍රශ්නේ, උන්ගේ පෝර සානාධාර කප්පාදු කිරීම ප්‍රශ්නේ, පෝර සානාධාර දෙනවා යයි කියපු මුදල ලබා නොදීමේ ප්‍රශ්නේ, ඔවුන්ගේ වී ගෙවතරින් ඈත් කිරීම සඳහා දරන ප්‍රයත්නේ. ඒ නිසා ගොවි ජනතාව අද මේ ආණ්ඩුවත් එක්ක විරසකයටපත් වෙලා තිබෙනවා. දීවර ජනතාව මේ ආණ්ඩුවත් එක්ක එකඟද? නෑ. උන්ගේ ආම්පන්න වලට ඉහළ යාම, ආම්පන්න වලට බදු ගැහිම, දීවර ලයිසන් ලබා ගැනීම සඳහා කරන පෙළඹීම ආදී කරුණු මත ඒ ජනතාවත් මේ ආණ්ඩුවත් එක්ක ඈත් වෙමින් තිබෙනවා. රාජ්‍ය පෞද්ගලික අංශ සේවක සේවිකාව මේ ආණ්ඩුවත් එක්ක එකඟද? නැහැ. උන්ගේ විශ්‍රාම වැටුප කැපීම ප්‍රශ්නේ ඉදිරියේදී යම් අනපනතර කම්කරු අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීම සඳහා දරන ප්‍රයත්න මේ හේතු කොටගෙන මොකද වෙලා තිබෙන්නේ? ඔවුනුත් මේ ආණ්ඩුවත් එක්ක විරසකයක් වර්ධනය වෙමින් තිබෙනවා. තරුණ පරම්පරාව මේ ආණ්ඩුවත් එක්ක එකඟද? නැහැ. සාධාරණ සම්මුඛ පරීක්ෂණයක් තියලා කවදද මොන අමාත්‍යංශෙද පුවත්පතක දැන්වීමක් දාලා දරුවන්ට සාධාරණ ලෙස සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා මොන අමාත්‍යංශෙද බදවගත්තේ? අධ්‍යාපන අමාත්‍යංශෙ පිරිනවා කුලියපිටියේ, මාර්ග සංවර්ධන අමාත්‍යංශෙ පිරිනවා මහනුවරින්, පෙට්‍රෝලියම් එක පිරිනවා අම්පාරෙන් සහ ගාල්ලෙන්. මේකට සිද්ධ වෙලා තිබෙනවා. දැන් තරුණයන්ගේ අධ්‍යාපනයක් තිබෙන, හැකියාවක් තිබෙන, තමන්ගේ දක්ෂතාවයට රැකියාවක් අපේක්ෂා කරන දරුවන්ගේ මුළු අපේක්ෂා භංගත්වයට පත්විච්ච පාලනයක් බවට මේ පාලනය පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපන හදාරන දරුවන්ගේ විරසකයටම කෙටි කාලයක් ඇතුළත පත්වෙච්ච පාලකයන් බවට මේ පාලනය පත් වෙලා තිබෙනවා. ඒ නිසා ශිෂ්‍යයන්ගේ, තරුණයන්ගේ, ගොවීන්ගේ, දීවරයන්ගේ, වැඩ කරන ජනතාවගේ අප්‍රසාදයට පත් වෙමින් තිබෙන ආණ්ඩුවක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පොදු මහා ජනයා මත අසීමිත බරපතල විවිධ වර්ගයේ බදු ගහන එක්රස් කරගන්න ධනය තමගේ සුඛ වේරණ වෙනුවෙන් වෙන් කරගන්න එක ඉතා හොඳින් පෙන්눔 කරන පාලනයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා පහුගිය අගෝස්තු මාසේ 17 වෙනිදාට වඩා වැඩියෙන් වැහැරෙන ආණ්ඩුවක් අපි ඉදිරිපිට තිබෙනවා. එහෙනම් මොකද තියෙන්නේ? ජනතාව තුලන් කවරදාටත් වඩා වැඩි වේගයෙන් නව දේශපාලන ගමනක වමනාව, සැබෑ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තික වමනාව සමාජ හමුවේ පෙළ ගැහිමින් තිබෙනවා. ඒ නිසා ඊටමත් හිතකර වාසසගත දේශපාලනයක් මහ ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් ගොඩනැගෙමින් තිබෙනවා. අන්න ඒකට නායකත්ව දෙන්නත් ඒ සඳහා ජනතාව පෙළ ගැස්වීමේ කාර්යභාරය අද ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරී තිබෙනවා, පවරාගත යුතුව තිබෙනවා. අපි පවරාගෙන තිබෙනවා. පැවරී තිබෙනවා. ඒ මොහොතේදී තමයි වෙනදාටත් වඩා වැඩියෙන් කෝපයටපත් වෙන්නේ. වෙනදාටත් වඩා වැඩියෙන් සාමාන්‍යයෙන් පුවත්පතක ආරක්ෂා කරගත යුතු සියලු සීමා මායි. කියන්නේ ඇඳිවත උනාදම වේදිකාවේ රඟ දක්වන්න සිද්ධ වෙලා තියෙන මොකක් මතද? අපි හිතන්නේ නෑ පහුගිය ඉරිදා දිවයිනේ විශේෂාංග ලිපිය ඒ පත්තරයටවත් හිත කරවෙයි කියලා. අපි හිතන්නේ නෑ. මාධ්‍යවේදියෙක් නැති, නමක් ගමක් නිශ්චිත ලෙස නැති, තොරතුරක්
ඒ මත පදනම් වූ කරුණු කිසිවක් නැතිව කැලෑපත්‍ර පිටුවක් පුරවන්න පොළඹවන්නේ මොකක්ද? මේ ඇති වී තිබෙන සමාජ අර්බුදයේ විසින් ඒ මහතුරුන්ට සිදු වී තිබෙනවා ඇඳිවත උනා දමා වේදිකාවේ රඟ දක්වන්න. ඒ නිසා ඉදිරියේදී එවැනි රඟ දැක්වීම් බොහෝමයක් සිදුවිය හැකි බවත් සිදු කරන බවත් අපි හොඳ ආකාරයෙන් දන්නවා. ඒ නිසා අපට තිබෙන මූලික වශයෙන් මේ ගොඩනැගෙන දේශපාලන හමුවේ සතුරාගේ කලබලය, කෝපය, වෛරය අඳෝනා ඊට හොඳින් තේරුම් අරගෙන ඒකට මුහුණ දීම සඳහායි අපි පෙළගැසී සිටුවන්නේ. ඒ නිසා මේ සාකච්ඡාව ගොඩක් දුරට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පළමු කොටම මහජනයා වෙත පොදු මතයක් මේ මොහොතේ දේශපාලනයක් ඒ දේශපාලන ඇති වී තිබෙන තත්ත්වයන් විසින් ඇති වී තිබෙන කුලප්පුව සතුරන්ගේ ඇති වී තිබෙන කුලප්පුවත් වෛරයත් කෝපයත් යම් සමාජගත කිරීමක් අපි කළ යුතු තිබෙනවා. ඒ නිවැරදිව පස සමතලා කොට බිම සකස් කොට ගත්තොත් තමයි හොඳම බීජ වපුරලා අපිට අස්වන්න නෙලන්න පුළුවන්කම තිබෙන්නේ. පස එක තැන ගොඩ ගැහි වල් ගැසි වල් පැලවී තිබෙන මොහොතක හොඳම සාරවත් අස්වන්න නෙලන්න බෑ. නිසා අපේ මේ ව්‍යායාමයේ පස සමතලා කොට සාරවත් කොට හොඳ බීජ වපුරා හොඳ අස්වැන්න අත්පත් කරගෙන. ඒ වෙනුවෙන් පිටිය සූදානම් කරන්න නම් මේ කඳවුරු කවුරුද? ඒ කඳවුරු වල උවමනාවන් කවරෙද්ද? ඒ කඳවුරු අපිවත් අපේ පක්ෂවත් ඉලක්ක කොට තිබෙන්නේ කවර උවමනාව මතද කියන එක පිළිබඳ යම් දේශපාලන සාකච්ඡාවක් රට තුල ආරම්භ කළ යුතුයි. ඒ ආරම්භ කිරීමේ ආරම්භක සම්මන්ත්‍රණය තමයි අද අපි මේ මොහොතේ පවත්වනු ලබන්නේ. ඒ නිසා මෙතෙන්ට එක් රැස් වී තිබෙන ඔබට අපට ඒ කාර්යභාරය පැවරී තිබෙනවා. ඒ කාර්යභාරය සාර්ථකව ජයග්‍රහණය කිරීම සඳහා වූ ශක්තිය ධෛර්යය අපි වෙත පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ ආශිර්වාදයේ දායකත්වයේ මැදිහත් වීම අපේක්ෂා කරමින් අපි නතර වෙනවා. බොහොම ස්තුතියි.